ආයු වැඩේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. ඔය රාජ්‍ය සභාවට කවටයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන අය කොබලන්න. රාජ්‍ය සභාවේ කවටෙක් වෙනවා කියලා කියන්නේ ලේසි පාසු රාජකාරියක් නෙවෙයි. බොහෝ මසුරන් ලැබෙන බොහෝ වගකීම් සහිත රාජකාරියක්. මගේ නෙවෙයි වචන ජයලත් මනෝරත්නයන්ගේ අන්දරේල වේදිකා නාට්‍යය. මේ දවස්වල වොයිස් කට් දේශපාලනය බලද්දී අපිට හිතෙන්නේ අපි අන්දරේලද කියලා. ඒ වගේම රාජ්‍ය සභාවට කවටයන් තෝර ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේද මේ පැවැත්වෙන්නේ කියලා. සමහරුන්ගේ විහිළු ටක් ගාලා තේරෙනු ටක් ගාලා හිනා යනවා. සමහරුන්ගේ විහිළු හරි සීරියස් බරපතල ප්‍රකාශයන් හැබැයි අහගෙන ඉඳිද්දි හිනා යනවා. ඒ වුණාට මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රීරත්නායක මහත්මයා කියන්නේ ඡන්දය කියන්නේ විහිළුවක් නෙවෙයි කියලා. අද දිනමින පුවත්පතට විශේෂාංග ලිපියක් පළ වෙනවා. චතුමි පිටිපෙනගේ ලේඛනයක් හරහා එහිදී සමන් ශ්‍රීරත්නායක මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා කියනවා කතිරය විහිළුවක් නොව බරපතල වගකීමකි. දේශපාලනඥයෝ විහිළුවට ගන්න පුළුවන්. ඔවුන් විහිළු කරાવી. හැබැයි ඡන්දදායකයන් විදිහට අපිට ඡන්දය කියලා කියන්නේ බරපතල වගකීමක්. ව්‍යවස්ථාදායකයට Tamanගේ නියෝජිතයන් තෝරාපත් කර එවීමට ඇති මෙම අවස්ථාව මහජනතාව විසින් අත්හැරිය යුතු නැත. එලෙස අත්හැරීමෙන් පසු කාලීනව පසුතැවිලි වීමට සිදුවිය හැකිය. මහජනතාවගේ පරමාධිපත්‍ය බලය අත්හැරීම මෝඩකමකි. පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් රටේ ව්‍යවස්ථාදායකයේ තෝරාපත් කර ගැනීම දැනටමත් කල්ගතව ඇත. මේ දිගින් දිගටම කල් දැමිය නොහැක කියලා මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර සිටින්නේ. ඡන්දදායකයන් වන අපි අන්දරේලා නෙවෙයි බරපතල වගකීමක් ඉටු කිරීමට සූදානම් සිටින බව සිහිපත් කරනවා. අද ජුලි මාසේ 16 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල මොනවද කියලා විමසන්න ලෑස්ති. මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මාතෙක් ඉන්නවා. අයිබන් ප්‍රසාද්. අයිබන් දිනෝෂ මේ ඔබ දැන් ආරම්භ කරපු ලිපිය ගැන යමක් කියන්න කැමතියි. මොකද ඊටමත් වැදගත් ලිපියක් සමන් ශ්‍රී රත්නායක මහත්මයා කියන්නේ. මොකද අපි දන්නවා දැන් මේ 225ම එකයි පාර්ලිමේන්තුව වැඩක් නැහැ. මේක බෝම්බ ගහලා දානවා. මේ වගේ මතවාද යනවනේ සමාජය තුළ. නමුත් රටක් පාලනය කරන්න ඕන. සාපේක්ෂව අපි හිතන්න ඕන යම්කිසි පාලන ව්‍යුහයක් ඕන. යම්කිසි දේශපාලන කණ්ඩායමක් පාලනය කරන්න ඕන. නැත්නම් රට අරාජික වෙනවා. කුමන හෝ කියන්නේ ගන්සභා ක්‍රමයේ හරි ඇවිල්ලා දැන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තියෙනවනේ පාර්ලිමේන්තුවක් තියෙනවනේ. ඒතකොට මේ සඳහා සුදුසු අය තෝරා ගැනීම වාක්‍යෙම තියෙන ජනතාවට. නමුත් අර දේශපාලනඥයින් වැඩක් නැහැ. මේ සේරම එකයි කියලා මතයක් හදනවා සමාජයේ. හදවීම තුළ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් උපක්‍රමශීලීව ජනතාව ඈඩ් කරනවා. ඒක රට අරාජික කිරීමේ කරන කොන්ත්‍රාත් එක කොටසක්. ඇතැම් රාජ්‍ය සංවිධාන මේ තුළ ඉන්නවා. දැන් ජනතාව තුළ එපා කරනවා හැම දේශපාලන පක්ෂ සියලුම දේවල් එපා කරන තත්යකට යනවා. ඒක ඒ තරම් හොඳ නැහැ. ඒ හරහා තමයි මැද පෙරදිග රෝස වසන්තය වගේ දේවල් පෞද්ගලික කාලවලදී ඇමරිකාවේ බලපෑමෙන් ඇති වුණා. ඒකට අපි යන්න නරකයි. අපි තේරුම් ගන්න ඕන අපිට තියෙන අයිතිය. අපි හරි කෙනෙක් තෝරන්න ඕන. ඡන්ද අයිතිය තියෙද්දී ඒක අපි නිසි ආකාරයෙන් ප්‍රයෝජන ගන්න ඕන. නැත්නම් අවුරුදු 5ම බැන තමයි ඉන්න වෙන්නේ. ඡන්ද දූප කට්ටියට බයින්න වෙන්නේ. ඡන්ද නොදූප කට්ටියට බයින්න වෙන්නේ. නිසා ඡන්ද අයිතිය හරි තීන්දුව ගන්න ඒක ඔබගේ අයිතියක්. ඒ නිසා මේ එක එක දේවල් රැවටෙන්න එපා. මොකද මේ කතාවේ තියෙන යම්කිසි කාරණයක්. මොකද අර දේශපාලන ප්‍රවාහයෙන් සියලුම දේවල් ඉවත් කිරීමේ යම් යම් උපක්‍රමත් සමාජය තුළ සිදු වෙනවා. ඔව්. මේ අතරේ පාලනය කරගන්න ඕනේ බොහෝ දේවල් තියෙනවා. කන්ද කාඩු පොකුර නිර්මාණය වෙන්නේ මත්ලෝලීන් හරහා කියලා අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. හැබැයි මේක තව රැල්ලක්. මේ දෙවනි රැල්ල නෙවෙයි. තව එක පොකුරක් වර්ධනය වීම පමණයි කියලා තමයි අද ජාතික පුවත්පත් වල සඳහන් වන වාර්තා අනුව විශේෂයෙන්ම අවධාරණය කරන්න ඕනේ කාරණය. ලංකාව තුළ COVID-19 පොකුරු 32ක් ඇතිව තිබුණා. ඒකෙන් ප්‍රබලතම එක උනේ මෙතෙක් නාවික හමුදාවෙන් වාර්තා වෙච්ච පොකුර කියලා ඊයේ අජිත් රෝහණ මහත්මයා සඳහන් කර සිටියා. කොහොමුණත් අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය කොරෝනා දෙවනි රැල්ලක් නැහැ. ආසාදිතයන් වාර්තා වන්නේ කන්දකාඩු හා සේනපුර සම්බන්ධතාවන්ගෙන් පමණයි. තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරමින් පවතිනවා කියලා මේ විශ්වාසදායී ප්‍රකාශය කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා. රටේ විවිධ ස්ථානවලින් වාර්තා වන කොරෝනා රෝගීන් සියලු දෙනාම පාහේ කන්දකාඩු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට සම්බන්ධතා ඇත්තවුන් මිස ඉන් පරිබාහිරව රෝගීන් වාර්තා වන තත්ත්වයක් වර්ධනය නොවන බව ඔහු සඳහන් කර සිටිනවා. මේ අතර හුදෙකලා කරන ලද රාජාංගනයේ යාය 3 390 දෙනෙකු පිළිබඳව කරන ලද PCR පරීක්ෂණ වලින් මේ කිසිවෙකුටත් රෝගය ආසාදනමින් නොමැති බව තහවුරු වී තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වය මත කොරෝනා දෙවනි රැල්ලක ලක්ෂණ පෙන්වීම නොකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර සිටියේදී සංඛ්‍යා ලේඛන ආදිය තියෙනවා කී දෙනෙක් වාර්තා වෙනවද මේව පිළිබඳව අපි පුවත්පත් සිරස්වල වලින් වාර්තා කරනවා වෙනුවට
මේ කොරෝනා මර්ධන ජාතික කාර්යසාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ලුතෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ව මහත්මයාව උදෑසනින්ම දුරකථනින් සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් යුද හමුදාපතිතුමනි. ආයුබෝවන් සුබ උදෑසනක්. ඔව්. ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ වෙනකොට ඊයේ දවස තුල වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය සහ තත්ත්වය කොයි වගේද කියලා. ඊයේ දවසේ COVID-19 සම්බන්ධයෙන් බැලුවම ශ්‍රී ලංකාව තුළ ආසාදිතයන් 9 දෙනෙක් වාර්තා වන ලබනවා. ඒ 9 දෙනාගෙන් 8 දෙනෙක්ම වාර්තා වන්නේ ශ්‍රී ලංකාවට විදේශ රටවල් වලින් රැගෙන ආපු අය වුන් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යනුත් කටාර් රාජ්‍යනුත් ඇතුළු 8 දෙනෙක් තමයි වාර්තා වෙන්නේ. ඊට අමතරව එක්කෙනෙක් පමණයි කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙච්ච එක් පුද්ගලයෙක්ගෙන් පමණයි ඊයේ දිනේ වාර්තා වන්නේ. ඒ අනුව මේ දක්වා කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 533 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් හැටියට වාර්තා වනු ලබනවා. ඉතින් මේක තමයි ඊයේ තියෙන තත්ත්වය. මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ හා සම්බන්ධ වෙච්ච විශාල PCR ප්‍රමාණයක් ඊයේ දිනේදී බැලුවොත් 2294ක් PCR පරීක්ෂණ මේ කන්දකාඩු හින්දා ඒ හා සම්බන්ධ වෙච්ච අලුන්ගේ PCR පරීක්ෂණ කරලා තිබෙනවා. ඒත් එක්කම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටපු සියලුම රැඳවියන්ගේ PCR පරීක්ෂණ කරලා වාර්තා වෙලා ඉවරයි. ඒත් එක්කම එහි සිටපු ඒ සියලුම උපදේශකයන්ගේ PCR පරීක්ෂණ උපදේශකයන් සහකාරී මණ්ඩලවල PCR පරීක්ෂණ කරලා මෙවනට ඇවිල්ලා තිබෙන්නේ. මේ වන විට ලැබීමට තියෙන්නේ තවදුරටත් ඒ PCR පරීක්ෂණ අප කරනු ලැබුවා. ඒ සම්බන්ධ වෙච්ච කාර්ය මණ්ඩලවල සියලුම කාර්ය මණ්ඩල සහ සහායක මණ්ඩලවල සියලුම පෞල් අයවලුන් විශාල ප්‍රමාණයක් අපි පුනරුත්ථාපන නිරෝධායන කිරීම සඳහා යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන එනු ලැබුවා. මේ අයවලුන්ගෙන් සුළු පිරිසක් පමණක් වාර්තා මේ වන විට ලැබීමට නියමිතව තිබෙනවා. ඉතින් ඔබ දැන් මේ කිව්වා වගේම කන්දකාඩු සම්බන්ධයෙන් කිය යුතුමයි. දැන් කන්දකාඩු වලින් මේ දක්වා දැන් මම දැක්කා සමහර මාධ්‍ය වලින් පළවෙනි දවසේම කියනවා අප්‍රේල් 30න් පස්සේ සමාජයෙන් හම් වෙන ප්‍රථම පුද්ගලයා හමු වෙනවායි කියලා දින 70කට පසුව. නමුත් මේ තාම අද මේ අපි කතා කරන අවස්ථාව වෙනකම් සමාජය තුලින් නොවේ මේ ඔක්කොම ඇවිල්ලා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙච්ච අයලුන්ගෙන් පමණයි. හුදකලාව අනුව වෙනම පුද්ගලයෙක් රටෙන් මේ දක්වා වාර්තා වෙලා නැහැ. අනිත් ඔක්කොම ඇවිල්ලා මේ දක්වා ආපු අයවලුන් තිබෙන්නේ විවිධ ප්‍රදේශ වලින් කිව්වට ඒ ඔක්කොම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටියේදී නිමාඩු ගොස් හෝ උපදේශක රාජකාරී සාහනකුත් කාර්ය මණ්ඩල වලින් පැමිණි අයවලුන් පමණයි. ඉතින් මේකයි කන්දකාඩු හා සම්බන්ධව තත්ත්වය තිබෙන්නේ. ඒත් එක්කමයි රාජාංගනයත් ඒ ආකාරයෙන්මයි රාජාංගනයෙන් එක් පුද්ගලයෙක් වාර්තා වුණා. ඒ වාර්තා වෙච්ච පුද්ගලයා ඊයේ දිනේ රාජාංගනයේ තත්ත්වය මේ වන විට පාලනයට අරන් තිබෙනවා. ඒ ප්‍රදේශයේ ගත යුතු කොන්ටැක්ට්ස් නැත්නම් ඒ අසුරු කර අය කියන සම්බන්ධ ඉන්න සියලුම අයලුන්ගේ මේ වනට PCR පරීක්ෂණ කර ඔවුන්ගේ වාර්තාවත් ලැබිලා තිබෙනවා. ඉතින් අපි කිව්වාගේ මීට ප්‍රථම ඔබ මාධ්‍ය තුලින් මීට දින 3කට ඉස්සෙල්ලා කිව්වාගේ ඊළඟ සතියක් කියලා මම කිව්වම හිතන්නේ ඒ වගේ දින කාලයක් ඉතුරු දින 4-5ක් ඉතාමත් වැදගත් වෙනවා සමාජය සම්බන්ධයෙන් ගත්තම සමාජයෙන් මේ ගිය අයලුන්ගේ එක්කෙනෙක් හෝ පැමිණේද කියන මේ වන විට කන්දකාඩු වලින් ලැබිච්ච කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් වූ ප්‍රශ්නය අපි පාලනයකට අරන් තියනවා කියලා කියන්න පුළුවන්. ඔව් ඒක සතුටුදායක පුවතක්. ප්‍රශ්න දෙකක් කෙටියෙන් අහනවා. එකක් තමයි මේ ස්පර්ශකයන්ට PCR පරීක්ෂණ කරද්දී එක්කෙනෙක්ට එක වතාවක් පමණක්ද කරන්න යුද හමුදාපතිතුමනි? ඒ වගේම අනිත් කාරණේ මේ උපදේශකයන් විවිධ පළාත් වලට ගිහිල්ලා තිබුණා. එතකොට ඒ පළාත් වල පැතිරීම වැළැක්වීම එහෙම නැත්නම් ඒ පිළිබඳ තැතිගැන්මක් සමාජය තුළ ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා දෙක ගැනම ඔබතුමාගේ අදහස් දැනගන්න කැමතියි. ඔව් එකපාරක් වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම දෙපාරක් වෙනවා හැම පුද්ගලයෙක්ගේම මොකද අපි ආපු ගමන් අපි තුමු පිටින් ගෙන ආපු ඔය කියන උපදේශක හා පෞල් සම්බන්ධ ආපු අයවලුන් ආපු ගමන් ඒ දින බහලලා
සාමාන්‍යයෙන් දින බලනවා අන්තිමට කන්ටැක්ට් වෙච්ච පුද්ගලයා දින කීයක් මේ පුද්ගලයා හා සම්බන්ධ වුණා කියලා සමහරට දවසින් දෙකෙන් මේක හොයන්න බැහැ කියන තත්ත්වයක් තමයි වෛද්‍ය මතයේ තියෙන්නේ. ඒකින්ද දින 10ක වගේ කාල සීමාවක් බලලා තමයි මේ PCR පරීක්ෂණ කරනු ලබන්නේ. කෙසේ හෝ ඒ පරීක්ෂණ රැගෙන වහමත් කඳුරවලගෙත් ඒ මේ සැලවූ වහමත් PCR පරීක්ෂණ කරනු ලැබුවත් නැවත වතාවක් අර දින 14ක් ගත වුණු කාල පරිච්ඡේදයේ නැවත වතාවක් ඔවුන්ගේ PCR පරීක්ෂණ කරනු ලබනවා. විශේෂයෙන්ම ඔවුන් නිරෝධය ලක් කරන දින 14ක් අවම වශයෙන් ඉන්පසුව PCR පරීක්ෂණ කළා තමයි ඒක යවන්නේ එළියට යවනවා නම් ඉතින් ඒකින්ද දින දෙපාරක් බොහෝ දුරට අවම වශයෙන් දෙපාරක් කිරීමට නියමිත වෙනවා. සමහර අවස්ථාවලදී ඊටත් වැඩි වෙන අවස්ථාවලුත් තිබෙනවා. ඒත් එක්ක ඔබ අහුවා දෙවෙනි ප්‍රශ්නේ තමයි සමාජයේ විවිධ ස්ථානවල ඒ ගියපු සියලුම සම්බන්ධ වෙච්ච අයවලුන් හඳුනාගෙන අවසන් සමහරලාට අර බස් එකක ගියද්දී ඒ වගේ තැන්වලදී මිස් වෙච්ච ඕනනම් ඉතාමත් සුළු සංඛ්‍යාවක් තිබෙන්න පුළුවන්. පොදුවේ ප්‍රථම ඇසුර කියන කණ්ඩායම් සියල්ලක්ම සොයාගෙන තියෙන්නේ. දෙවන ඇසුරත් බොහෝ දුරට සොයාගෙන අවසන්. මේ හා සම්බන්ධ වෙච්ච සියලුම අයවලුන් මම හිතන්නේ සංඛ්‍යාවලින් අඩුව ඔබට කියලා හිතන සමහර තැන්වල තුන්වන තත්ත්වයක් වුණත් බලලා මේ වෙනකොට ඒකයි අර අපගේ PHI මහත්තුරු ඉතාමත් ක්ෂණිකව ප්‍රදේශවලට ගිහිල්ලා ඉතාමත්ම ඔවුන් ඉතාමත් කෙටි කාලෙකින් බුද්ධ්‍යංශයි සෞඛ්‍ය ක්ෂේත්‍රවල අයලුමුයි හමුදාවල බුද්ධ්‍යංශයි යොදවලා මේ තත්ත්වය මේ ආකාරයට පාලනයකට රැගෙන තිබෙන්නේ. මදන්නේ ඉතාමත් ප්‍රශංසනීය කාර්යභාරයක් ගැන තමයි ඔබතුමා කිව්වා අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම යුද හමුදාවතුමා දැන් අපි දැක්ක දැන් ජායල සුදුවැල්ලෙත් සහ මේ කන්දකාඩු වලින් මත්ද්‍රව්‍ය භාවිත ලැබෙහිවුවන් තමයි මේ අපිට යම්කිසි හානියක් කරේ මේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන්. තවත් තියෙනවා පුනරුත්ථාපන ආයතන ලංකාවේ. දැන් ඒ වායයටත් ගිහිල්ලා ඇති අධිකරණ නියෝග මගින් මත්ද්‍රව්‍ය ලැබෙහිවුවන්. දැන් ඒ අය තුලත් මේ වගේ තත්ත්වයක් කන්දකාඩු වෙන තත්ත්වයක් ඇති නොවෙන්න මොන වගේ ක්‍රියාමාර්ගයක්ද අරගෙන තියෙන අනිකුත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන සම්බන්ධයෙන්? ඇත්තටම කිව්වොත් මේක තමයි ප්‍රධානතම රජයෙන් කරු ලබන ප්‍රධානතම පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙක තමයි මේ කන්දකාඩු සහ සේනපුර කියන්නේ. එක එකයි 900කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නේ. අනිත් සියලුම ස්ථානවලට මේ වගේ පුනරුත්ථාපනය වෙන ස්ථාන පමණක් නෙවෙයි අනෙකුත් පුහුණු කරන ස්ථාන පුහුණු වීම වෙන ස්ථාන පෞද්ගලික හෝ රජයේ ආයතනවල මේ සියලු ස්ථානවලට දැනුම් දීලා තිබෙනවා. ඒත් එක්කම පොදුවේ රජයක් විසින් අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයෙන් විශාල වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය හරහා ලබා දීලා තියෙන උපදේශ මාලාවක් සියලුම ආයතන ප්‍රදානින් කළ යුතු දේවල්. ඉතින් මේ දේවල් කළ යුතුව තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා කාර්ය සාධක බලකායක් වශයෙන් ලබා දී ඇති උපදේශ සෑම විටම ලබා දීලා තිබෙනවා. ඔබගේ මාධ්‍ය ඇතුළු සියලුම මාධ්‍යයන් මේවා දැනුවත් කරනවා. ඉතින් අද දිනට මේ අවස්ථාවත් එක්ක කියන්න තියෙන්නේ විශේෂයෙන්ම කළ යුතු දේ සෑම ආයතනයකින් කළ යුතුව තිබෙනවා අනිවාර්යෙන්ම. නමුත් මේ දන්වන ආකාරයෙන් හැටියට අනිවාර්යයෙන්ම මුඛාවරණය පැළඳීම අනිවාර්යයෙන්ම කළ යුතුව තිබෙනවා. අත්සීදීම කළ යුතුව තිබෙනවා. දුරස්ථභාවයෙන් හැකිතාක් දුර රැකගත්තොත් මම හිතන්නේ අපිට මේ තත්ත්වය ඉතාමත් කෙටි කාලෙකින් තුරන් කිරීමට හැකියාවක් ලැබෙයි. ඉතුරු දින කීපයක් අපි කිව්වා වගේ ඉතාමත් පරිස්සමෙන් කටයුතු කරොත් ආසාදිතයෙක් නොවීමට ඔබගේ යුතුයකම වෙන්නේ ඔබ ආසාදිතයෙක් නොවන අයුරින් ඔබ මේ සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න අපිට මේ තත්ත්වය රටින් තුරන් කර ගැනීමට හැකියාවක් ලැබේ. සූති යුද හමුදාපතිතුමනි ඔබතුමාගේ ආරාධනය නැත්නම් ඉල්ලීම රටේ ජනතාව ඉතාම කැමැත්තෙන් පිළිගනී කියලා විශ්වාස කරනවා. පෙනෙන සතුරෙක් පරාජය කරන්න ඔබතුමා සෙන්පතියෙක් විදිහට සහභාගී වුණා. දැන් නොපෙනෙන සතුරෙක් පරාජය කිරීම සඳහා මේ COVID-19 මර්ධන ජාතික කාර්යසාධක බලකායේ ප්‍රධානියා විදිහට ඒ වගේම යුද හමුදාපතිතුමා විදිහට කරන කාර්යභාරය විශේෂයෙන් මාධ්‍යවේදීන් වන අප අගය කරන්නේ මේ උදේ පාන්දර තොරතුරු ටික දැනුවත් කරන්නත් කාලය මිඩංගු කිරීම පිළිබඳව නැවත නැවතත් ලයිව් තාක්ෂණ සම්බන්ධ වීම පිළිබඳව ඔබතුමාට ස්තුතියි. මොකද මේ දැනුවත්භාවිතාව වටිනවා. එහෙම නොවුනොත් සමාජය තුළ විවිධ තොරතුරු සහ අසත්‍ය තොරතුරු පැතිරෙන්න පුළුවන් වෙන නිසා අපි සූදානම් ඊළඟ පුවත් වලට අවධානය යොමු කරන්න යුද හමුදාපතිතුමාට ස්තුතිය පළ කරමින්
මේ අතරේ කන්දකාඩු රැඳුවන්ගෙන් 90%කට කොවිඩ් ආසාදනය වී නැහැ කියලා පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයාත් සඳහන් කර සිටිනවා. කොහොමනත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා දින වෙන පුවත්පත වාර්තා කරන ආකාරයට කන්දකාඩු කොරෝනා පොකුර නිසා රට වසා දැමීමට අවශ්‍ය නැහැ. ස්ථානීය වසා දැමීම විතරක් අවශ්‍ය වෙයි. ඒවා දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මේකත් එක්කම මතුවෙන කාරණාව තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උපදෙස් දෙනවා සියලු ආයතන ප්‍රධානීන්ට COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා තමන්ගේ ආයතන තුළ ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා එය අවධාරණය කරනවා. ඊළඟට අපි ආවොත් බස්වල මගීන් ගෙනියන්න ඕනේ ආසන ගානට විතරයි කියලා තරයේ අවවාද කරනවා. ඒ අතර ඒකට අරුණ පුවත්පතට උත්තර දෙනවා. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ගමනු විජේරත්න කියන්නේ ආසන ගණනට ගෙන ගොස් කොවිඩ් හැදුනොත් හැමති වගකිව යුතුයි කියලා මේ වෙලාවේ මේ මස් රාත්තල් ඉල්ලන්න යන එක වැරදි. ඒ වගේම අරුණ පුවත්පත වාර්තා කරන තවත් කාරණයක් ඉක්මනින්ම කියලා විරාමයට යන්න ලෑස්ති. මත්පැන් දුම්වැටි කොවිඩ් වලට වහ එනික නිසා කඩිනමින් තහනම් කරන්න කියලා වෛද්‍ය සමාධි රාජපක්ෂ ලංකා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී සභාපති ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම ඊට යටින් වාර්තා කරන අරුණ පුවත්පත කොරෝනාට බිය වී බ්‍රිතාන්‍යෝ මිලියනයක් දුන්බීම අත්හරිත කියලා. ලෝක තත්ත්වය ඕකයි. කොරෝනා පැතිරෙමින් පවතිනව ලෝකේ අපිට මේක පාලනය කරගන්න පුළුවන්. හැබැයි වගකීම තියෙන්නේ අපේ අතේ. යුද හමුදාපතිතුමත් ඒ වගකීම පිළිබඳව තමයි අපිට මතක් කරේ. මත්පැන් දුම්වැටි පුළුවන් නම් අවම කරගන්න, නතර කරගන්න. ඒක ගැන හිතන්න විරාමයක්. අද දිනමින පුවත්පත ප්‍රකාශ කරනවා සෞඛ්‍ය උපදෙස් ගැසට් නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීම අපහසුයි කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරන ප්‍රකාශය රක්ෂණ ශ්‍රියන්තයයි දිනමිනට වාර්තා කරන්නේ. ඒකට අනික් පැත්තෙන් අපිට පිළිතුරක් වාර්තා කරන්න පුළුවන්. කොවිඩ් පාලන ගැසට්ටුව නිකුත් කිරීමට ජනපති උපදෙස් දුන්නා කියලා යුද හමුදාපතිතුමා කරන ප්‍රකාශය කමල් සුරවීර වාර්තා කර සිටිනවා අරුණ පුවත්පතට. මේ පිළිබඳවත් දේශපාලන වේදිකාවේ කතාබහ ඇති වෙනවා. ඒ අතරේ අරුණ පුවත්පත වාර්තා කරන තවත් විශේෂ පුවතක් කෙරෙහි අවධානය යොමු කරන්න කැමති. තුර්කියේ ෆෙටෝ ත්‍රස්යෙන් ශ්‍රී ලංකාවට රිංගන්න දඟලනවා කියලා නයනතරංග ගමගේ මේ අනුතුරංගවීම සහිත වාර්තාව ගෙන ඉන්නේ. තුර්කියෙන් අනුතුරංගවීමක් කියලා ෆෙටා ත්‍රස්වාදීන් ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා කටයුතු කරමින් සිටින බව අඳමින් සිටින බවට ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනිය අනතුරු අඟවා තිබෙනවා. මේත් එක්කම අපිට කැමති වාර්තා කර සිටින කියන්නේ දැන් වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා පොඩි සැක මතුවෙනවා. එතකොට ශක්තිමත් සේවයක් තුර්කියේදී දිනුෂ දැන් අපි දැක්ක දැන් මීට කලින් යහපාලන ආණ්ඩුව කාලේදී 45 දෙනෙක් පමණ ආවා දේශන පවත්වන්න අන්තවාදී දේශන පවත්වන්න. එතකොට විජේදාස රාජපක්ෂ අධිකරණමැතිවරයා කිව්වා මේකට පාර්ලිමේන්තුවේ. නමුත් ඒ වගකීම් ඒ කාලේ කටයුතු කරේ නැහැ. ඒක තුර්කියෙන් තමයි මේ ෆෙටෝ කියන සංවිධානයේ යලිත් වරක් එන්න උත්සාහ කරන්නේ. එතකොට කලින් ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ බ්‍රේන් වොෂ් කරන්න 45 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. මෙහි පන්ති පවත්වලා තියෙනවා. ඇත්තම් තරුණයන් සම්බන්ධ වෙලා තියෙනවා. ඉන්පසු නැවතත් මේ සම්බන්ධතා ආපහු ගොඩ නැගෙනවා. ඒතර මොකද්ද මේ වෙන්නේ? ඒක නිසා මේ 45 දෙනාට මොකද උනේ කියලා මම හිතන්නේ දැන් පරීක්ෂණ කරනවා. ඔවුන් ගෙන්නන මූලිකත්වය දුන්නේ කවුද? දේශපාලන මැදිහත් වීම දුන්නේ කවුද කියලා රටට හෙළිමෙමින් පවතිනවා. ඒ අතරතුර තමයි නැවතත් යටි සම්බන්ධයක් මතුවෙනයි කියන කාරණය මේ ප්‍රවෘත්ති මගින් මතු කරන්නේ. ඔව් ප්‍රවෘත්ති ටිකත් අපි කියමු. කටුවපිටියේ බෝම්බකරුගේ බිරිඳට මොකද සිද්ධ වුනේ? කලවංචි කුඩියෙන් ඉන්දියාවට පැනලා කියලා චාමර අමරසූරිය මව්බිම් පුවත්පතට වාර්තා කරනවා. ඇය විදේශ රටක ඔත්තුකාරයක් බවට සැක. මේ පිළිබඳව වාර්තාවේදී විශේෂයෙන්ම පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසුව සයින්ද මරුදු ප්‍රහාර මරාගෙන මැරෙන පිපිරීමක් සිදු වුණා ගයක් ඇතුලේ. මුලින් කිව්වේ මේ කටුවපිටිය බෝම්බකරුගේ බිරිඳ සාරා නැමැති ඒ බිරිඳ මේ බෝම්බයෙන් පුපුරා ගැනීමත් එක්ක මිය යන්නේ නැති කියලා. හැබැයි රස පරීක්ෂණ වාර්තාවලදී එහෙම නැත්නම් DNA වාර්තාවලින් තහවුරු වෙලා තියෙනවා මේ මියගිය පිරිස අතර මේ මියගිය 17 දෙනා අතර සාරා කියන තැනැත්තිය ඉඳලා නැහැ. ඒ අනුව තමයි ආරක්ෂක අංශ මේ ගැන විමසන්න පටන් ගන්නෙ. සාරා සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇතේ ඇය කිසිවෙකුගේ හෝ ආරක්ෂාව යටතේ මඩකලපුව කලවංචිකුට ප්‍රදේශයේ සැඟව සිටමින් ඉකුත් සැප්තැම්බරේ බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති බවයි. සැප්තැම්බර් කියලා කියන්නේ ඡන්දේ ප්‍රතිඵල නිකන් කොයි පැත්තටද හැරෙන්නේ කියලා දැනෙන කාලෙ වෙද්දි මේගොල්ලෝ ගිහිල්ලා තියෙනවා කියලා තමයි පේන්නේ. එතකොට
උදව් උපකාර කිරීමේ චෝදනාව මත ඉකුත් 13 වනදා ඇයගේ බාප්පා කොළඹ අපරාධ කොට්ටාසේ විශේෂ කණ්ඩායමක් විසින් මඩකලබුව කලවංචිකුඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. මෙරට තුළ දෙවෙනි ප්‍රහාරයක් සඳහා උත්සාහගත් ත්‍රස්තකල්ලිය කුරුණෑගල ප්‍රදේශයේදී රෙදි අලවිසලකින් ගිරිඋල්ල ප්‍රදේශයේ රෙදි අලවිසලකින් සුදු ඇඳුම් මිලදී ගැනීමේ සිද්ධියට සම්බන්ධ මේ සාරා කියන තැනැත්තිය බවටයි දැනට සැකපල වෙලා තියෙන්නේ. තෞහිද් ජමාත් සංවිධානයට සම්බන්ධව කටයුතු කළද ඇය ප්‍රකට විදෙස් ඔත්තු සේවාවක ඔත්තුකාරියක් ලෙස කටයුතු කර ඇති බවට ආරක්ෂා අංශ සැකපල කරමින් සිටිනවා. පොලිස් නිලධාරී දැන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ මේ කාරණේ සමග ඇයට නිදහස යන දුන්නද කියන සැක තමයි දැන් මතුවලා තියෙන්නේ. ඔව්. දැන් මේ විදිහට ප්‍රශ්න කිරීම රඳවා තබා ගැනීම සිද්ධ වෙනවා. එතකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ මොනවද සාකච්ඡා වෙන්නේ? අද අරුණ පුවත්පත වාර්තා කරන ඇතුළු පිටුවක එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතට ශ්‍රී ලංකාවෙන් උත්තර නිදහස සීමා කරනවාදයි ඇවිල්ලා බලා ගන්න. වෛරී කතර නවත්තන්න නව නීතිත් ගේනවා කියලා සඳහන් කරනවා. සාමකාමීව එක්රැස්වීමේ නිදහස සහ ආශ්‍රය කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කරන බවට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් එන් වූලේ විසින් කර ඇති චෝදනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. මොකද ඔහු 44 වෙනි සැසිවාරයට මානව හිමිකම් කොමිසමේ සහභාගී වෙමින් පහවසා තිබුණේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සහ බුද්ධ්‍යංශ විසින් රටේ විවිධ පුද්ගල කණ්ඩායම් පරීක්ෂණය කරමින් සිටින බවත් එම ප්‍රජාවල නිදහස් සහ සාධාරණ අයිතිය සීමා කරමින් සිටින බවත්. එතකොට දැන් පැහැදිලි මේවා කොයි පැත්තටද යොමු වෙන්නේ කියලා ජනතාව විදියට මේ අවස්ථා සම්බන්ධව ගලපා ගන්න සිද්ධ වෙනවා. අපි පාස්කු ඉරිදා ප්‍රහාරය මියගිය තුවාල ලැබුවා අයගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. උන් ඒක තමයි දැන් පහුගිය ආණ්ඩුවේ සිදුවුණු පරීක්ෂණ ගැන බරපතල සැකයක් මතුවෙනවා කියලා සාධන වහන්සේ කිව්වෙත් මේක තමයි. ඒ නිසා තමයි මම කියන්නේ දැන් පිටරට සමග ඇතැම් NGO සංවිධාන දෙමළ ඇස්පෝර ඇතැම් ක්‍රියාකාරී මේ එකකට එකක් නූල් ගැට ගැහිලා තියෙන්නේ. මානව හිමිකම් කවුන්සිලය සමග එකට එකක් ගැට ගැහිලා. එතකොට මෙහි ජාතික ආරක්ෂාව සෝසි කරලා පරීක්ෂණ කරනකොට ඒක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. හැබැයි අන්තවාදීන් නිසා බෝම්බ පුරවලා විනාශයන් සිදු වෙනවා. ඒක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නෙවෙයි. අන්න මේක තමයි අපි ජනතාව තේරුම් ගන්න ඕන. මේක තමයි අවුරුදු ගාණක් හිමීට සිදු වුණේ. ඒ නිසා දැන්වත් අපි බලන්න ඕන නිසි උත්තර දෙන්න ඕන. මම කියන්නේ වල්කුතු ආණ්ඩුවක් විතර මේකට උත්තර ලබා දීලා තියෙනවා. ඉදිරියටත් මේ උත්තර මම හිතන්නේ මේ විදේශ මාධ්‍යවලට ලබා දෙන්න ඕන. අපි මේ සිදුවීම එක්ක ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ කරන ප්‍රකාශයකට අවධානය යොමු කරනවා. අන්තවාදීන් නිසා මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වෙලා කියලා උන්වහන්සේ සඳහන් කරනවා. අන්තවාදී සුළු පිරිසකගේ ක්‍රියාකලාපයක් නිසා සාම්ප්‍රදායිකව සිංහල ජනතාව සමග එකට ජීවත් වූ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වී ඇති බව උන්වහන්සේ සඳහන් කරන්නේ මව්බිම පුවත්පතට. ඒත් එක්කම අපි දේශපාලන වේදිකාවේ දක්වන අදහස් වලට යොමු වෙන්න කැමති. දෙකොන ගිනිගත් රටක් එදා බාරගත්ත ප්‍රේමදාසගේ පුතාට දුක්ගිනි නිවන එක සුළු දෙයක්. ආණ්ඩුව PCR වැඩි කරනවා වෙනුවට ඡන්ද සමීක්ෂණ තියෙනවා. මේ තකතිරු ආණ්ඩුව ගෙදර යවන්න සටනට එක්වන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා ඊයේ ඉල්ලනවා. දැන් අපි අහනවා වර්තමාන ආණ්ඩුව මේ රටට සෞභාග්‍ය ගේන්න පුළුවන් එකක්ද? මේ රට ගොඩනගන්න පුළුවන්ද මේ ආණ්ඩුවට? රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? රටේ ජනතාවට ආරක්ෂාව දෙන්න පුළුවන්ද? රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කරන්න පුළුවන්ද? මේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන්ද? ගෙවුණු මාස 8 තුළ ඒ අය ඔප්පු කළ තමන්ගේ නොහැකියාව, අසාර්ථකත්වය, වැඩබැරිකම, අසමත්කම දැන් දිනෙන් දිනම ඔවුන් ඔප්පු කරනවා ජනතාවට ඔවුන් තමන්ට වැඩ බෑ කියන එක සහ තමන්ට ජනතාව වැඩක් නැහැ කියන එක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රකාශය. ඊළඟට මව්බිම ඒ පිටුවේම වාර්තා කරනවා මහර්ගම රජයේ ඉඩම් චම්පික කුණු කොල්ලයට විකුණුවා කියලා ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා කියනවා. මහර්ගම තිබුණේ රජයේ හිස් ඉඩම් දෙකයි. පාටලි ඒ දෙකම විකුණු ගත්තා. පර්චසේ ලක්ෂ 12ට වැඩිය වටින ඉඩම පාටලි විකුණුවේ කුණු කොල්ලයට. ඒ අතේ යටින් ඊට වැඩි ලොකු ගාණක් ගහලා මේවා නතර කරන්න අපි සටන් කළා. ඒත් බැරි වුණා. හිස් ඉඩම් පවරගෙන හරි අපි නිවාස ප්‍රශ්නෙට විසඳුම් දෙනවා කියලා සඳහන් කරද්දී ඔහු කියනවා යකඩ මිනිහා කලේ ගෝඨාභය හදපු ගෙවල් විවෘත කරන එකයි කියලා. ඊළඟට ඒ පිටුවේම තවත් ප්‍රකාශයක් සටහන් කරනවා ජානක වක්කුඹර රාජ්‍ය අමාත්‍යවරයාගේ. ඔහු කියනවා මැතිවරණයේ කල් දැමීමේ වෑයම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා. ඡන්දයේ කල් දැමීමෙන් ඇතිවන අර්බුදයේ වගකීම මැතිවරණ කොමිසම බාරගත යුතුයි කියලා ඔහු සඳහන් කරනවා. ඒත් එක්කම අපි මව්බිම 9 වෙනි පිටුවේ විශේෂයෙන්ම පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කරන ප්‍රකාශය මෙතෙන්දී උපුටා දක්වන්න කැමැති. පක්ෂ ናයකයන් ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කළා වුණාට සාමූහික වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. මැතිවරණයේ කල් දැම්මොත් අර්බුද රැසක් ඇති විය හැකියි කියලා පැෆ්‍රල් සංවිධානය කියනවා. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්ම මේ අදහස දරලා තිබුණා. ඡන්දයේ කල් දාන එක නෙවෙයි මේ මොහොතේදී සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය පවත්වන එක තමයි වගකීම කියලා කළ යුතු වන්නේ කියලා මැතිවරණ නිරීක්ෂණ සංවිධානය කියනවා. දේශපාලන
වේදිකාවේ මතුවෙන අදහස් වලට යද්දී කොරෝනා නවත්තන්න මේ ආණ්ඩුවට බෑ කියලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා. අද මව්බිම් පුවත්පතයි මේ ප්‍රකාශය සටහන් කරන්නේ. ඒ ප්‍රකාශයත් එක්කම මලකඳන් උඩින් ගිහින් හරි 3-2 ගන්න තමයි ආණ්ඩුව සැරසෙන්නේ කියලා අර්ජුන රණතුංග හිටපු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය. ඒ වගේම කොරෝනා යලි පැතිරෙන්න ගත්තේ නිසි පරිදි PCR නොකළ නිසායි කියන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රකාශය අද මව්බිම් පුවත්පත උපුටා දක්වනවා. එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනා ගෝඨාභය නිසා පොහොට්ටුවට ඡන්දය දෙනවා කියලා හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහත්මයා කියනවා. සජිත්ලගේ ආණ්ඩුව රාජ්‍ය සේවකයා හැල්ලු කළා කියලා කියද්දි ගම්පහ දිස්ත්‍රික්කයේම සමගි ජන බලවේගයෙන් සටන් කරන හර්ෂන් රාජකරුණා හිටපු මන්ත්‍රීවරයා කියනවා ආණ්ඩුවේ කොරෝනා පම්පෝරිය මැද්දේ දෙවන රැල්ලක් ආවා. රාජ්‍ය සේවයේ ගෞරවයත් රටේ සංවර්ධනයත් අවශ්‍ය නම් ටෙලිෆෝනි දිනවන්න කියලායි ඔහු ඉල්ලන්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යාදමිරාල් ආචාර්ය සරත් වීරසේකර මහත්මයා කියනවා ජනාධිපති පුටුවේ රණවිරු එක්සෙට් නිසා LTTE-ට යලි හිස ඔසවන්න බෑ. පාර්ලිමේන්තුවට ඇවිත් උගතුන් බව පමණක් කීම වැරදි. වැඩ කරන්න පුළුවන් අවංක මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියලා ඔහු සඳහන් කර සිටින්නේ. ඒ අතරේ ජාතික පුවත්පත්වල තියෙන තවත් දේශපාලන කතාබහ අතරේ වත්මන් රජයේ PCR වෙනුවට ඡන්ද සමීක්ෂණ විතරක් කරනවා කියන සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රකාශය තවදුරටත් අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම අද අරුණ 8 වෙනි පිටුවේ වාර්තා කරනවා මැතිවරණ සමයේදී ඇතම් ව්‍යාපාරිකයන් හා අපේක්ෂකයන් ජනතාව නිර්වින්දනය කරනවා කියලා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අඛිල විරාජ් කාර්යවසම් මහත්මයා සඳහන් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථිකයේ හැදීම ගැන පදක්කම් දිනුවා කියලා ඔහු සඳහන් කරනවා. ඒ අතරේ සජිත් එක්ක අනුර එකතු වෙලා පෙත්සමක් ගහලා 5000 බෙදෙන එක නතර කළා කියලා නාවල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය අරුණ පුවත්පත වාර්තා කරනවා. මහින්ද සිරිසේනට දුන්නේ වේගෙන් දියුණු වෙන රටක්. හැබැයි ගෝඨාභයට දුන්නේ අඩුවෙන්ම දියුණු වෙන රටක් කියලා ඔහු සඳහන් කරනවා. ඒ අතරේ රාජිත සේනාරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා අද රනිල් කෙනෙක් එක්සත් ජාතික පක්ෂයක් හෝ අලියෙක් හොයාගන්නවත් නෑ කියලා ඔහු පවසද්දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශය අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා අපි අවංක රාජ්‍ය නිලධාරීන් රකින්නවා කියලා ඔහු සඳහන් කරනවා. සිල්ඩ දෙබෙදුවා කියලා යහපාලන ආණ්ඩුව ලලිත් වීරතුංග අනුශ පැල්පෙටි හිරේ දැම්මා. 8 සමතුන්ට රජයේ රැකියාව ලබා දෙන්න අපි කටයුතු කරනවා. කොරෝනා ගැන පැතිරෙන කටකතාවලට රැවටෙන්න එපා කියලා අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කරනවා. මොකද දැන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන් විශාල කාර්යභාරයක් කරනවානේ. එතකොට ඔවුන්ට යම්කිසි ආකාරයෙන් FCID CID වලින් මේ ප්‍රශ්න කිරීම කරනවා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට යන්නමයි කියලා රටක් දියුණු වෙන්නේ නැහැ. දැන් පසුගිය වසර 4 මාර්තු මෙවැනි සිද්ධි ඇති වෙච්ච නිසා තමයි මම හිතන්නේ රාජ්‍ය සේවයේ ඇතැම් තැන්වල අකාර්යක්ෂතාවයක් තියෙනවා. මොකද ඔවුන් කැමති නැහැ. අපිට බෑ මේ නඩු දාගන්න කියලා. ඔවුන් ඇඟ බේරගෙන ඉන්නවා. එතකොට ඇඟ බේරාගෙන මේ කලාවට උල්පන්දමක් තමයි මේ හරහා දීලා තියෙන නිසා අර අගමැතිතුමා කියන විදිහට රාජ්‍ය සේවකයන් ආරක්ෂා කර ගැනීම මේ නව නීතියේදී ඉදිරි පාර්ලිමේන්තුවකදී සම්මත වෙන්න ඕන. ඔව් දේශපාලන වේදිකාවේ දක්වන අදහස් එකක් ටක් ගාලා කියන්නම්. එකක් නෙවෙයි දෙකක් කියන අවසර දෙන්න. ඉඩම් ප්‍රශ්නේ දෙමළ ජාතිවාදීන්ට දේශපාලන අවියක් කරගන්න යලි ඉඩ දෙන්නේ නැහැ කියලා විමල් වීරවංශ අමාත්‍යවරයා කියද්දී ජනාධිපතිවරණයේදී දෙමළ මුස්ලිම් ඡන්ද එපා කියපු සමහරුන් අද ලැජ්ජ නැතිව හිඟා කනවා ඡන්ද කියලා මනෝ ගණේෂන් මහතා සඳහන් කරනවා. ඒ අතරේ පොලිසිය පිළිබඳව පුවත් කිහිපයක් පළ වෙනවා. එකක් තමයි සංවේදී පුවතක් මගේ තාත්තා මගේ දරුවෝ තාත්තා කෝ කියලා අහද්දි කොහොමද මම තාත්තා කෙනෙක් හොයලා දෙන්නේ කියලා මම මොනවද කියන්නේ කියලා අර අමන රියදුරුකු විසින් යට කර දැමු එහෙමයි දැනට වාර්තා වෙන්නේ. යට කර දැමු ඒ පොලිස් නිලධාරියාගේ බිරිඳ කරන ප්‍රකාශය අද වාර්තා කරනවා මව්බිම පුවත්පත. ඒ අතර සමාජ මාධ්‍ය හරහා බොරු පතුරවන අය සොයන CID කණ්ඩායම් 3ක් යොදවා තිබෙන බව වාර්තා කරද්දී මුඛ ආවරණ පැළඳීම අනිවාර්යයි කියලා දේශපන්දු තෙන්නකෝන් මහත්මයා කරන ප්‍රකාශයත් එක්කම විශේෂ අවධානයට ලක් වෙන්න ඕනේ කාරණයක් මේ හොයා බලන්නේ. අද ඒක තමයි මේ බස් රථ රියදුරු කොන්දොස්තර මහත්තුරුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය පරීක්ෂණයක් කරලා තියෙනවා. දේශපන්දු තෙන්නකෝන් මහත්මයාගේ උපදෙස් මත රියදුරන් කොන්දොස්තරවරුන් සායනයකට ලක් කරලා තියෙනවා. වත්තල ප්‍රදේශයෙන් තමයි මේක ඒ කියන්නේ වත්තල පොලිස් බල ප්‍රදේශය තමයි සිද්ධ කරන්නේ. අපි දඩකොලේ දෙනවට අමතරව ඇත්තටම මේ බස් කොන්දොස්තර මහත්තුරු රියදුරු මහත්තුරු ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරීක්ෂා කරලා බල මිනිස්සු කනවද බොනවද ලෙඩක් දුකක් ගැන මොනවද බෙහෙතක් ගන්නවද මොකද ඔවුන්ගේ ආතතිය ඔවුන්ගේ අසහනකාරී තත්ත්වය ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලු රථවාහන තදබදය අනතුරු සහ විනය කඩ කරන්න හේතු වෙනවා. ඒ නිසා
ගැටලුවේ මුලට ගිහිල්ලා මේ විදිහේ නිර්මාණශීලී විසඳුම් සොයන එක අපි අගය කරනවා. ඒ නිසායි විරාමයට යමු කියලා කියන්නේ. ඉතා තප්පරයක් පස්සේ ඉතා වැදගත්. මොකද අපි දන්නවා මේ රියදුරන් නිදි වරාගෙන වැඩ කරනවා. සමහරට උදේ 5ට ගිහිල්ලා කියන්නේ වැඩ කරන්න ගිහිල්ලා නැවතත් රෑ 11 12 වගේ තමයි උන් නිින්දට යන්නේ. ඉතාමත් අවිවේකී කාලයක් ගත කරා. ඒතකොට උන්ගේ මානසිකත්වය කුමක්ද? මම දැක්ක දේශපාලන තැනකොන් මහත්මයා දැන් මුඛාවරණ බෙදන්න පවා බස් රථවලට ගිහිලා ජනතාව සමග සාකච්ඡා කරලා උපදෙස් දෙනවා. හොඳයි මම හිතන්නේ මහ ජනතාව ඉදිරියට මහ ජනතාව සමග එකතු වෙලා මිත්‍රශීලීව පොලිසිය මේ ආකාරය යන්න ඕනේ. ඒ වගේම අර රියදුරු මහත්තුරුන් සහ කොන්දස්තර මහත්තුරුන් ගැන සොයා බැලීම මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත්. මොකද දඩකොළේට එහා ගිය දෙයක් ඔවුන්ටත් තියෙනවා. ඒ ගැන සොයා බැලීමක් සිදු කළ යුතුයි. අපි දැන් විරාමයක් ලබනවා. ගිරව වගේ පත්තර සිරස්සල කියාගෙන යද්දී ලබු ගිරව් ගැන පුවතක් තිබුණා. කාලය මිඩංගු වෙන වුණත් මේක කියන්න ඕනේ කියලා හිතුණා. විකුණන්නේ හිටපු ලබු ගිරව් නිරෝධායනයට යවයි. සන්තකේ තබාගත් සැකකරුවන් නැපමත මුදා හැරී පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ. විකුණන්න තමයි පාරායනේ තියන් මේ විකුණන්න තමයි මේ තියාගෙන ඉඳලා තියෙන්නේ. එතකොට මේ අත්අඩංගුවට ගැනීම කරලා තියෙනවා මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරලා තියෙනවා. මෙම ලබු ගිරව් තිදෙනා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිරිතලයේ පිහිටි පශු වෛද්‍ය ඒකකයට මුදා හැර නිරෝධායනය කර පසු සුදුසු පරිසරයකට මුදාහරින ලෙස ලබු ගිරව් නිරෝධායනයට ලක් කළා. අද ජාතික පුවත්පත්වල වාර්තා වෙන විශේෂාංග පුවත් හොයාගෙන යද්දී දීවර කෘෂිකර්ම නිෂ්පාදන වලට පසු අස්වනු හානිය අවම කරගන්න නවීන තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමේ මූලික පියවර තබනවා. දීවර හා කෘෂිකර්ම නිෂ්පාදන ප්‍රවාහන ගබඩා කරන වගේ කටයුතු වලදී සිද්ධ වෙන්න පුළුවන් හානිය අවම කර ගැනීම සඳහා මේ නව තාක්ෂණ යොදා ගැනීම සඳහා තමයි උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන තොරතුරු සහ සංවිධාන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ගිවිසුමක් අත්සන් කරනවා. ඒ ගිවිසුම අත්සන් කිරීම එක්කම අපිට වාර්තා කරන්න පුළුවන් මේ ඇත්තටම මේවා මේ ගිවිසුම් වලට විතරක් සීමා වෙනවද මේවා මාධ්‍ය සංදර්ශන විතරද කියලා අද අරුණ පුවත්පත 16 වෙනි පිටුවේ වාර්තා කරනවා. තරුණ සේවා සභාව GPS හා ඩ්‍රෝන තාක්ෂණ යොදාගෙන වගා කටයුතු ආරම්භ කරලා තිනවා. එරමිනියාය ආදර්ශ ගොවිපළ එරමිනියාය ප්‍රදේශයේ දැනට අත්හැර දමා තිබෙන බීජ ගොවිපළක් එහෙම නැත්නම් මේ අඟුණුකොළ පැලැස්ස එරමිනියාය පුහුණු මධ්‍යස්ථාන භූමිය ඒක වගාබිමක් බවට පත් කරන්න තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තෙෂාර ජයසිංහ මහත්මයාගේ නියම ව්‍යාපෘතියක් විදිහට ඔහු GPS තාක්ෂණය සහ ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන කෘෂිකර්මාන්තයේ එහෙම නැත්නම් මේ බීජ ඉසින්න පටන් අරගෙන තියෙනවා. මේක ආදර්ශ වැඩපිළිවෙලක් නියම ව්‍යාපෘතියක්. මොකද තරුණයෝ කෘෂිකර්මාන්තයට යොමු වෙනවා අඩුයි. එතකොට ඔවුන් මේ පරම්පරාව තාක්ෂණයත් එක්ක ඉන්නේ ඩ්‍රෝන තාක්ෂණය GPS එහෙම නැත්නම් මේ ඇප්ස් එක්ක වැඩ කරන්නේ ඒ පරම්පරාව ගොවිතැනට ආකර්ෂණය කර ගැනීම සඳහා ගන්න හොඳ පියවරක් විදියට ඒක අගය කරමින් අපි ලෑස්ති කාටුන් බලන්න. හුරේට හමු වෙනවා මැකෝව මැතිවරණ කොමිසමේ සභාපතිතුමාව හසන්ත විජේනායකයා නිර්මාණය කරන මේ පොකට් කාටුනේ ඡන්දේ කල්යන්නේ ලෝකේ කරකෙන එක නතර වුණොත් විතරයි බං. නවග්‍රහයෝ හරියට කරකෙන්නේ නැති වුණාම ඡන්දේ කල්යනවලු නේද සර්? මෙන්න මේ ලෝකේ කරකෙන කතාවටම අදාළ කාටුනයක් මව්බිම පුවත්පත MD වීරරත්න නිර්මාණය කරනවා. ලෝකේ කරකෙන එක නැවතුණත් හැර ඡන්දය තියෙනවා මැකෝ කියන එක මම හිතන්නේ පෙන්වන්නේ මම හිතන උදේ ගම්මන්පිල මහත්මයා වගේ ඔහු කියනවා මේක අභීත ප්‍රකාශයක් කියලා. ඒකවල වෙන පුරවැසියෙක් කියනවා තවත් පුවතක් අරගෙන සෞඛ්‍ය නීති ගැසට්ටුව නැතුව ඡන්දේ තියන අමාරුයි. ඒ කියන්නේ මැකෝ අභීත නැති ප්‍රකාශයක්ද කියන්නේ කියලා දැන් ඔහු අහනවා උදේ ගම්මන්පිල මහත්මයාගේ. හැම වතුකම්කරුවෙක්ම වතු හිමියෙක් බවට පත් කරනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා තිබුණා. ඒ වගේම තමයි අසරණ වූවන්ට තම රජයක් යටතේ 104ක ණය කඩිනමින් දෙනවා සජිත් කියයි. දර්ශනගේ කාටුනේට අනුව ඊට පස්සේ අන්ත අසරණ වෙලා අලියා නැතුව හෙන්ඩුව විතරක් තියාගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයත් අහනවා මටත් දෙනවද කියලා. මහින්ද මහත්තයාට වගේ සන්තෝෂයි දැන් කියලා අහන්න සජිත් මහත්තයාට හිතුණා කියලා පහුගිය දවස්වල කතා වුණානේ. ඔහොම කිව්වනේ. මෙන්න අරුණ පුවත්පතට සෙල්ලන්ද කොල්ලෝ කාටුනේ සුමිතිපාල ජෝතිපාලගේ සජිත්ටත් ආසලු මහින්දට වගේ දැන් සන්තෝෂද කියලා අහන්න. වෙන අනකක් කියනවා පුළුවන්නේ රෑට ගිහින් අහන්න ජනෙල් වලින් එබිලා.
මාර්තු අප්‍රේල් මැයි මාසවල විදුලි බිල පෙබරවාරි මාසයට අනුව ගෙවන්න ක්‍රමයක් හැදනවා කියලා රුපියල් කෝටි 30000ක විතර 300ක විතර පාඩුවක් දරාගෙන එහෙම යෝජනාවක් කළා කියලා මහින්ද අමරවීර අමාත්‍යවරයා ඊයේ කිව්වා. හැබැයි හසන්තට නම් හිතෙන්නේ මෙහෙමයි. විදුලි බිල නිසා ඒක නිකන් AC එක වැදිලා වෙවුල හීතලෙන් ඉන්න අපිට මහින්ද අමරවීර මහත්තයා තැඹිලි ගෙඩියක් කපලා දුන්නා වගේ වැඩක්. මේ හීතලෙන් වෙවුලන පුද්ගලයෙක්ට තැඹිලි ගෙඩියක් කපලා දුන්නදෝ කියලායි හසන්තට හිතෙන්නේ. පාර්ලිමේන්තු මහමැතිවරණය එන්නේ දින ලඟ වෙනකොට මෙන්න දැන් කාටුන් ශිල්පීන් වගේම කවියොත් විවිධ කවි නිර්මාණය කරන විදුර අබේනායක මව්බිම් පුවත්පතට නිර්මාණය කරන දවසේ පද 4 රනිල් සිරිකොතෙන් එළියට දෙපය ඇතියයි සජිත් 20000 ගානේ දෙනවා කියයි අනුරත් රට දුකෙන් මුදවන මගම සොයයි ඡන්දය ළඟයි ඔක්කොම රට හදන අයයි. අරුණ පුවත්පතේ අංජනම බලලා අපි අද උදේ පුවත් සිරස්සල වලින් සමුගන්නවා. ඉස්සර විපක්ෂය ඉල්ලා ජනවරම පාරට බැස්සේ ඡන්දයටයි වැඩිපුරම. ඒ ඉස්සර. අද වැඩි දෙනා කල් ඉල්ලයි තනිකරම කොරෝනා දනි කොයි කාගෙත් තරම. කොරෝනා දනි කොයි කාගෙත් තරම. කොරෝනා දනි කොයි කාගෙත් ඒ කිව්වේ මේ ඔබේ සහ මගේ තරම කොරෝනා දන්නවා. කොයිතරම් දුරට කොරෝනා මර්ධනය කරන්න පාලනය කරන්න සහ සෞඛ්‍යාරක්ෂිතව ජීවත් වෙන්න කටයුතු කරනවාද කියන එක කොරෝනා දනි. අපි ඔබට ප්‍රාර්ථනා කරන්නේ නිරුපද්‍රිත නිරෝගිමත් දවසක්. ආයුබෝවන්.